තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්නතුනි, ආයතනයන්ගේ අනිත්‍ය ස්වභාවය අපි දැන් බොහෝ කාලයක් තිස්සේ නොඑක් පරයයන්ගෙන් ඉගෙන ගන්නා ගමන් අනිත්‍ය භාවනාව මෙනෙහි කරනවා. එතකොට අපි නොඑක ආකාරයෙන් ඉගෙන ගද්දී ඔබට තේරෙන්නේ නැති භාග්‍යවතුන් වහන්සේ මේ ආයතන අනිත්‍ය භාවය නොඑක විදිහට විස්තර විභාග සහිතව පෙන්වලා දීලා තියෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පෙන්වලා දෙන්නේ මොකක් දකින්නද? ඒ තමයි ඇහැ කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් විදිහට දකින්න. රූපය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම විදිහට දකින්න. ඇහි විඥාණය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් විදිහට දකින්න. ඇහි ස්පර්ශය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් විදිහට දකින්න. ඇහි ස්පර්ශය නිසා යම් විඳීමක් හට ගන්නවාද ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, සැප දුක් රහිත ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒකත් අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් විදිහට දකින්න. ඉතින් මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. අනිත්‍ය ආයතනයන් ගැනත් ඒ විදිහටම. ඒ විදිහට දකිද්දි මොකක්ද වෙන්නේ? මේ දේවල් වලට බැඳිලා ඉද්දි, මේ දේවල් වෙනස් වෙලා යද්දි දුකක් හට ගන්නවා නම් ඒ දුක නොබැඳීම මුල් කරගෙන ඇති වෙන්නේ නැහැ. මොකද මේවල ස්වභාවය තමයි මේ දේවල් වෙනස් වෙලා යනවා. ඇල්ම පවත්වන්න පුළුවන් කමක් නැහැ. මොකද මේවා වෙනස් වෙලා නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපි මේ දේවල් කෙරෙහි ඇල්ම පවත්වමින් හිටියොත් එහෙම, රාගය පවත්වමින් හිටියොත් එහෙම මේ දේවල් වෙනස් වෙලා යද්දී අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකට පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ දහම් පරයය බොහෝම සරල ආකාරයෙන්, සරල උපමා ආකාරයෙන් දේශනා කරනවා. වර එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා විහාරයට පැමිණෙන පිරිස, ඒ කියන්නේ ජේතවනාරාමයට පැමිණෙන මේ පිරිස් දර එහෙම කඩාගෙන යනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා, මහණෙනි, ඔබට හිතෙනවාද අපිව කඩාගෙන, තමන්ව කඩාගෙන යනවා කියලා? නැහැ කියලා පින්වත් ස්වාමීන් වහන්සේලා වදාරනවා. ඇයි කියලා ඇහුවා. මේක මම මගේ කියලා බැඳීමක් අපිට නැහැ. අන්න ඒ විදිහටම මේ ඇස කන නාසය දිවකය මනස තමන්ගේ නොවේ කියලා දකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ඒ විදිහට දකිද්දී ඒක බොහෝ කාලයක් සැපේ පිණිස පවතී කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. මේ දේවල් ප්‍රහාණය වෙලා ගියාම. ඉතින් අද අපි ඉගෙන ගන්නේ න තුම්හාක කියන සූත්‍රය, ඔබේ නොවේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරයය. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යම් භික්කවේ න තුම්හාකං තම් පජහත. මහණෙනි, යමක් ඔබේ නොවේ නම් ඒ දේ අතාරින්න. දැන් නිකන් හිතන්න පින්නතුනේ, අපිට අල්ලපු ගෙදර ඉඩමක් තියෙනවා. ඒතර අල්ලපු ගෙදර ඉඩම කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැහැ. මේ පැත්තේ අයිතිකාරයෙක් හොයාගන්නත් නැහැ. හැබැයි අපි ඒක වගා කරලා ඒ ඉඩම අපේ කියලා අපි හිතාගෙන හිටියොත්, ගෙවල් දොරවල් වුණත් හදාගෙන හිටියොත්, ඒ ඉඩමේ අයිතිකාරය ආවහම අපිට ඒ දේවල් තවදුරටත් පාවිච්චි කරන්න බෑ. ඒ දේවල් ඒ කෙනාට දෙන්න වෙනවා. එතකොට ඒ වගේම හැබැයි අපිට නිදහසට කරුණු කියන්න බෑ. අපි දැනගෙන හිටියේ නෑ මේ ඉඩම අපේ නෙවෙයි කියලා. කිව්වට වැඩක් නෑ. ඒ දේවල් අපේ නොවේ හින්දා අපිට ඒ දේවල් වලට තියෙන ඇල්ම අතාරින්න වෙනවා. අතෑරියේ නැත්තම් දුකසේ තමයි ඒ දේවල් අතාරින්න වෙන්නේ. එතකොට ඒ වගේ තමයි අපිට භාග්‍යවතුන් වහන්සේ වදාරන යමක් ඔබේ නොවේ නම්
ඒක අතාරින්න කිංච බික්කවේ න තුම්හාකා පෙන්නනවා තංගෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. ඒ අපිට අයිති නැති දේ අතෑරියාම ඒවා ප්‍රහාණය වෙලා ගියාම ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි කියලා පෙන්නනවා. ඒ දේ ප්‍රහාණය වෙලා ගියාම හිතසුව පිණිස පවතිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. භාග්‍යවතුන් වහන්සේ වදාන කිංච බික්කවේ න තුම්හාකා මොකක්ද මේ ඔබේ නොවන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චක්කුම් බික්කවේන තුම්හාකං තම් පජහත. ඇහැ මහණෙනි ඔබේ නොවේ, ඒක අතාරින්න. තංගෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. ඒක ප්‍රහාණය වෙලා ගියාම හිත පිණිසත් සුව පිණිසත් පවතිවි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ඒ වගේම රූප ඔබේ නොවේ, ඒක අතාරින්න. ඒක ප්‍රහාණය වෙලා ගියාම හිත පිණිසත් සුව පිණිසත් පවතී කියලා පෙන්නනවා. ඒ වගේම චක්කු විඥානයත් ඔබේ නොවේ, ඒක අතාරින්න. අතෑරියාම හිත පිණිස සුව පිණිස පවතී කියලා පෙන්නනවා. ඒ වගේම ඇසේ ස්පර්ශය නිසා උපදිනවා නම් යම් සැප විඳීමක් දුක් විඳීමක් සැප දුක් රහිත විඳීමක් අන්න ඒ දේත් ඔබේ නොවේ, ඒකත් ප්‍රහාණය කරන්න. ඒවා ප්‍රහාණය වෙලා ගියාම බොහෝ කාලයක් සුව පිණිස පවතිවි කියලා පෙන්වා වදාරනවා. පින්නතුනි, ඒ විදිහටම ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන් 6 ගැනම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. දැන් බලන්න, දැන් සාමාන්‍යයෙන් දැන් අපිට කෙනෙක් කිව්වොත් ඔය ඇහැ ඔයාගේ නෙමෙයිනේ කියලා අපි ඒ කෙනත් එක්ක මේ ටිකක් රණ්ඩුවට උනත් යන්න පුළුවන් මේ ඇහැ මගේ නේ කියලා. පින්නතුනි, මේ ඇහැ ඇත්තටම මගේද තමන්ගේද? මේ ඇහි ඒ කියන්නේ ආත්මයක ලක්ෂණයක් ලබන්න පුළුවන්ද? ඇහැට රූප ගෝචර වෙනවා කියන එක ඇහි ස්වභාවය. එපමණකින් අපිට මේ විදිහේ රූප විතරක් ගෝචර වෙන්න ඕනේ, මේ විදිහේ රූප ගෝචර වෙන්න එපා කියලා ලබන්න පුළුවන් කමක් තියනවාද ඇහි? එහෙම ලක්ෂණයක් නැහැ. ඇහැ කියලා කියන්නේ හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එතකොට හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන දෙයක ආශාදයක් ගෙනලා දෙන්න පුළුවන්කම තිබුණ පමණින්, ඒ කියන්නේ ඇහෙන් ප්‍රියමනාප මිහිරි ස්වභාවයෙන් යුක්ත රූප පෙන්වන්න පුළුවන් වෙච්ච පමණින් ඇහැ තමන්ගේ වෙන්නේ නැහැ. මොකද ඇහැ මගේ න ඇහි ආත්මේ තමන්ට අයිති කියන්න පුළුවන් ස්වභාවය තියෙනවා නම් පින්නතුනි, ඇහැ ලෙඩ වෙන්න විදිහක් නැහැ. දැන් මේ වගේ කණ්ණාඩි දාන්න වෙන්න විදිහකුත් නැහැ. ඒ වගේම වයසට යන්න විදිහකුත් නැහැ. ඇහැ මැරෙන්න විදිහකුත් නැහැ. ඒ වගේම ඇහැට අප්‍රියමනාප රූප පේන්න විදිහකුත් නැහැ. එතකොට ඒ කිසිම දෙයක් ලබන්න බැරි ඇහැ අපි අපේ කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක අපි අතහැරියොත්, අපේ කියන අදහස අපි අතහැරියොත් එහෙම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ඒක ප්‍රහාණය වෙලා ගියාම ඒ කියන්නේ අල්ම ප්‍රහාණය වෙලා ගියාම බොහෝ කාලයක් හිත සුව පිණිස පවතී කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ඇහැ ගැන විතරක් නෙමෙයි, රූප ගැනත් එහෙමයි. ඒතර පින්නතුනි, අපි නිකම් මෙනෙහි කළා බලමු. ඇහැ කියන එක හටගෙන නැති වෙලා යන එකක්. යමක් හටගෙන නැති වෙලා යනවා නම් ඒක දුකයි. ඒක මම හරි යමක් වෙනස් වෙලා යනවා නම් එතකොට ඒක දුකයි නම් එතකොට ඒක මම හරි මගේ හරි මගේ ආත්මේ හරි විදිය කියලා ලබන්න බැයි නම් එතකොට ඒ ඇහැට ඇහැ මගේ කියලා කියන්න බෑ. කියන්නේ ඇහැ ඔබේ නොවේ, අපේ නොවේ. එතකොට ඒ දේ නම් අතහරින්න සුදුසු දෙයක්. ඊගාවට ඇහැ මුල් කරගෙන ඇහින් රූප දකිනවා, ඇහි රූපයි මුල් කරගෙන ඇහි විඥානය උපදිනවා, දැන ගැනීම, ස්පර්ශයක් හට ගන්නවා, විඳීම් හට ගන්නවා. මේ හැම එකක්ම හටගෙන නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට වෙනස් වෙලා යද්දී, හටගෙන නැති වෙලා යද්දී මේ දේවල් වල තියෙන්නේ යමක් වෙනස් වෙලා යනවා නම් දුක කියන ස්වභාවය. එතකොට යමක් වෙනස් වෙලා යනවා නම් දුකයි නම් ඒ දේ මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ලබන්න බෑ. එතකොට මේ දේවල් අතාරින්න තමයි සුදුසු. ඒ වගේම
කන ගත්තත් එහෙම කන කියන එක මේ කනට ශබ්ද ගෝචර වෙන ස්වභාවය තිබූ පමණින් ශබ්ද වලින් ආස්වාදයක් ලබන්න පුළුවන් වෙච්ච කම තිබ්බ පමණින් කන මගේ නෙමෙයි. හේතුව මොකද්ද? කන හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන වෙනස් වෙනවා කියන ස්වභාවයට අයිති දෙයක්. ඒකයි මේ කන වයසට යනවා. මේ කනට ලෙඩ හැදෙනවා. මේ කන් ඇහෙන්නේ නැතුව යනවා. කන මැරෙනවා. කනට ආස කරන සද්ද වගේම ආස නැති සද්දත් ඇහෙනවා. එතකොට මේ වසඟේ තියාගන්න පුළුවන් කම කනෙහි නැහැ. එතකොට කනට විතරක් නෙමෙයි කන මුල් කරගෙන යම් ශබ්දයක් අහනවාද යම් දැනගැනීමක් වෙනවද කන මුල් කරගෙන ස්පර්ශයක් ඇති වෙනවද විඳීම් ඇති වෙනවද ඒවා සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් සැප දුක් රහිත වෙන්න පුළුවන් ඒවල ස්වභාවයත් හටගෙන නැති වෙලා යන ස්වභාවයටයි අයිති අනිත්‍ය වූ ස්වභාවයටයි අයිති යමක් අනිත්‍ය නම් ඒ දේ දුකයි ඒ දේ මම මගේ ආත්මය කියලා ලබන්න බෑ එහෙනම් කන මගේ කියලා කියන්න බෑ ඒකත් අතරින්නයි සුදුසු අල්ලගන්න නෙමෙයි ඒ වගේම නාසය කියන එකත් හේතුන් නිසා හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි නාසය ඒ නිසාම වයසට යනවා ලෙඩ වෙනවා නාසය මැරිලත් යනවා නාසයට අපි කැමති විදිහේ සුවඳ විතරක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ නාසයට යමක් අපේ මානසිකාරයේ යෙදෙද්දි ඒ වෙලාවේ යමක් අරමුණු වෙලා තියෙනවා ඒක ගඳක් වුණත් සුවඳක් වුණත් ඒක දැනෙන ස්වභාවයෙන් යුක්තයි ඉතින් මේ හටගන්න හැම එකක්ම නාසය ගඳ සුවඳ නාසයේ දැන ගැනීම ස්පර්ශය විඳීම සැප හෝ දුක හෝ සැප දුක් රහිත ස්වභාවය මේ හැම එකක්ම හටගෙන නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. යමක් හටගෙන නැති වෙලා යනවා නම් ඒ වෙනස් වෙලා යනවා කියන ස්වභාවයට අයිති නම් ඒ දේ දුකයි. ඒ දේ මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ දේ ඇත්තටම මගේ නෙමෙයි ඔබේ නොවේ අපේ නොවේ. ඒ නිසා ඒ දේ අතාරින්න තමයි සුදුසු. ඒ වගේම දිව කියන එක අපි කැමති රසවල්ම දෙන්න පුළුවන් කමක් දිවට නැහැ. දිවේ යම් මොහතක මානසිකාරයේ යෙදෙනවද ඒ වෙලාවේ දිවට දැනෙන රසක් තියෙනවා නම් ඒ රස තමයි දැනගන්න පුළුවන් වෙන රසක් දැනගන්න බෑ. එතකොට අපි රසට පාටට ඇති කියලා පාට දිහා බලලා හරි රහට ඇති කියලා කන්න යන බත් ව්‍යංජන වල සමහර වෙලාවට ලුණු වැඩි. එතකොට දිවට බෑ ලුණු අඩු කරලා දෙන්න පුළුවන් කමක් දිවට නැහැ. දිවට යමක් ගෝචර වෙනවද ඒ දේ දැනගන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. වසඟේ තියන්න බෑ. එතකොට දිවත් රසයත් දිවේ දැන ගැනීමත් ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම් මේවා සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් සැප දුක් රහිත වෙන්න පුළුවන් මේ විඳීම් හටගෙන නැති වෙලා යනවා. එතකොට මේ වෙනස් වෙලා යනවා කියන ලක්ෂණේ යම් තැනක තියෙනවා නම් ඒ දේවල් දුකයි. ඒ දේවල් මම හෝ මගේ ආත්මය විදිහට ලබන්න පුළුවන් කමක් නැහැ. පිනතුනි එතකොට ඒ දිව මගේ නෙවෙයි. දිව ඔබේ නොවන තුම් හාංකා. එතකොට ඒ දේ අතාරින්නයි සුදුසු. දිව කියන්නේ අල්ලගන්න සුදුසු දෙයක් නෙමෙයි අතාරින්න සුදුසු දෙයක්. එතකොට ඒක ප්‍රහාණය වෙලා ගියාම හිත සුව පිණිස පවතිනවා. ඒ වගේම කය කියලා කියන එක මේ කයේ ස්වභාවය තමයි පහස ගෝචර කරගන්නා වූ ස්වභාවය. එතකොට කයට බෑ අපිට කැමති මේ පහස විතරක් ලැබෙන්න කියලා ක්‍රමයක් කයට බෑ. ඒ වගේම කය වෙනස් වෙලා යනවා, දිරලා යනවා, කය වයසට යනවා. ඒ වගේම මේ කයේ වේදනාවල් එන්න වයසට යද්දි වැඩි වෙනවා, නැති අපහසුකම් එනවා. අන්තිමට කය බිඳිලත් යනවා. එතකොට කයට දැනෙන පහසත්, කයත් පහසත් නිසා උපදින කයේ දැන ගැනීමත් ඊට පස්සේ ස්පර්ශය නිසා උපදින විඳීම් මේවත් සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් සැප දුක් රහිත වෙන්න පුළුවන් මේවත් හටගෙන නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි මේවත් මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ලබන්න බෑ මොකද මේ වෙනස් වෙලා යන දෙයක තියෙන දුක් බවයි අනාත්ම බවයි එතකොට එහෙනම් මේ කයත් මගේ නොවේ ඔබේ නොවේ එතකොට මේ කය
අතාරින්නයි සුදුසු. ඒ වගේම මේ දේ ප්‍රහාණය වෙලා ගියාම බොහෝ කාලයක් ඒක හිතසුව පිණිස පවතිනවා. ඒ ප්‍රහාණය වෙලා යෑම. ඊට පස්සේ මනස කියලා කියනදී භාග්‍යවතුන් වහන්සේ වදාන වරක කය ඕනිනම් නිට්ටයයි කියලා හිතුවත් කමන්නේ. මොකද හැබැයි හිත නිට්ටයයි කියලා හිතන්න එපා කියලා. මොකද මේ හිත කියන එක හැමත තව තැනකදී පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ මේ ඒ කියන්නේ කය නිට්ටයයි කියන එක නෙමෙයි, කයට වඩා වේගෙන් හිත අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ උපමා පින සුකරා යාව ලහු පරිවත්තං චිත්තාන්ති, මේ හිත වෙනස් වෙලා යන එකට උපමාවක්වත් කියන්න බැරි තරම් වේගෙන් හිත වෙනස් වෙලා යනවා. ඒකයි හිතේ ස්වභාවය. එතකොට මේ වෙනස් වෙලා යන හිත පින්නතුනි මම නෙමෙයි, මගේ නෙමෙයි, ඔබේ නෙමෙයි, ඔබේ කියලා හිතාගෙන ඉන්න හිත. ඒකයි හිත සමහර වෙලාවට සතුට ගෙනල්ලා දෙනවා. සමහර වෙලාවට දුක ගෙනල්ලා දෙනවා. අනේ මම දැන් පීඩාවෙන් ඉන්නේ, මට මොකුත් කියන්න එපා. මම පාඩුවේ පැත්තකට වෙලා ඉන්නම්, මට නිදහසේ ඉන්න දෙන්න. ඒ වගේ අපේ හිත අපිට පාලනය කරන්න බැරි ස්වභාවයටපත් වෙනවා. ඉතින් ඒක ඇත්තටම හිතේ ලක්ෂණය. හිත කියන එක හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. හිතට අපි කැමති දේවල් අරමුණු කරන්න බෑ. මේ හිතට හේතුන් අනුව අරමුණු වෙන දේවල් තියෙනවා. ඒවා අරමුණු වෙද්දී දැනගන්නවා. ඒකට ඊට අදාළ ස්පර්ශය මුල් කරගෙන සැප හෝ දුක් හෝ සැප දුක් රහිත විඳීම් හට ගන්නවා. ඒ එකක්වත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එතකොට පින්නතුනි මෙන්න මේ ඇත්ත සිහි කරන්න ඕනේ. එතකොට මේ දේවල් වෙනස් වෙලා යන නිසා දුකයි. මේ දේවල් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එතකොට මේ දේවල් ප්‍රහාණය වෙලා ගියාම ඒක හිත සුව පිණිස පවතිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වවදාරන. ඉතින් යම් කෙනෙක් යම් මොහොතකට හරි ඇස, කන, නාසය, දිව, කය, මනස මේ විදිහට තියෙන්න ඕනේ, මේ විදිහට තියෙන්න එපා කියලා තියාගන්න තියෙන බලාපොරොත්තුවත් අතෑරියොත්, එහෙම අතෑරියා කියලා හිතන යම් සිතුවිල්ලක් තියෙනවා නම් ඒ දේත් අතෑරියොත් එහෙම ඒ කෙනාට ඒ මොහොතට උනත් හිතේ නිදහසක් ඇති වෙනවා. මොකද මේ හේතුව නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා මිසක් ඒ කෙරෙහි අපේ හිතේ යම් අනවබෝධය නිසා යම් බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවද? ඒ ඇති කරගත්තා වූ බලාපොරොත්තුවට අනුව ඒ කිසි දෙයක් තියෙන ස්වභාවයෙන් තොරයි. භාග්‍යවතුන් වහන්සේ උපමාවක් වදාරනවා, මහණෙනි ඒක මේ වගේ දෙයක්. ජේතවනාරාමේ යම් තනකොළ, ලී කැබලි, දර අතු, දලුකොළ ආදියක් ඇතනම් ජනතාව ඒවා අරගෙන යනවා නම්, පුලුස්සා දමනවා නම්, ඒවාට කැමති දෙයක් කරනවා නම් එතකොට ඔබට මේ විදිහටද හිතෙන්නේ? අනේ අහෝ, ජනතාව අපව අරගෙන යනවා, අපව පුලුස්සා දමනවා, ඔවුන් කැමති දේ අපට කරනවා කියලා. ස්වාමීනි ඒ නොවේමයි. ඒකට හේතුව කුමක්ද? ස්වාමීනි ඒවා ගැන තමා කියලා හෝ තමාට අයත් කියලා හෝ හැඟීමක් නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, මහණෙනි ඔය විදිහටම ඇස ඔබේ නොවේ, ඒ අතාරින්න. එතකොට එය ප්‍රහාණය වෙලා ගියාම හිත සුව පිණිස පවතිවි කියලා. මේ විදිහට ආයතන 6 ගැනම බාහිර ආයතන, විඥාන, කාය, ස්පර්ශය, විඳීම් ගැන මේ ඒවා ඔබේ නොවේ, අතාරින්න කියලා කියනවා. දර බලන්න උදාහරණය හරියට දර කෝටු කඩාගෙන යන මිනිස්සු ඇවිල්ලා ඒවා කඩාගෙන යද්දී අපිව කඩාගෙන යනවා කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ වගේ. ඒතර බලන්න හරිම සරල උදාහරණයකින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා අපිට අපේ ජීවිතේ මෙනෙහි කරන්න ඕනේ, අපි සිහි කරන්න ඕනේ වඩාත්ම සත්‍ය දේ. සමහර වෙලාවට අපේ ජීවිතේ මේක මේ ගැඹුරින් මෙනෙහි කරන්න බැරි වුණත් එදිනෙදා අවස්ථාවලදී පින්නතුනි අපිට මෙනෙහි කරන්න අවස්ථා එනවා. එතකොට අපිට මෙනෙහි කරන්න පුළුවන්. උදාහරණයකට හිතන්න, ඔබේ කොණ්ඩේ ගැලවිලා යනවා. එතකොට මේ මගේ කොණ්ඩේ කියලා හිතුනොත් එහෙනම් ඔබ පපුව පිච්චි අනේ ඉස්සර කොණ්ඩේ මෙච්චරක් තිබ්බා දැන් මෙච්චරයි කියලා දුක් වෙනවා. පනාව දිහා බල හූල්ලනවා. ඉතින් හැබැයි ගස්වල කොළ වැටෙද්දී අපි එහෙම හිතන්නේ නැහනේ.
එතකොට ඒ වගේ අපිට පුළුවන් නම් මේ දේ අපේ නොවේ කියලා දකින්න. එතකොට කෙනෙක් බනිද්දි කෙනෙක් දොස් කියද්දි මේක මේ කන මගේ නෙවෙයි කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒතර කොච්චර පොඩි මොහොතකට හරි කොච්චර සැපයක් ලබන්න පුළුවන්ද? එතකොට ඒ නිසා පින්නතුනේ මේ සියලු දේ මගේ නොවේ කියලා සිහි කරන්න අපි සියලු දෙනාටම වාග්ය ලැබෙන මේ ප්‍රතිපදාව තමයි භාවනාවක් අණ්ඩව පුරුදු කරන එක. ඒ නිසා දැන් අපි භාවනාවක් පුරුදු කරමු. ඔබට පසුබිමින් ඇහෙන භාවනා මානසිකාරයට හොඳට අවධානය තියාගෙන ගොඩාක් සතුටින්. ඇයි අපි සතුටු වෙන්නේ? මේ වෙලාවේ තමන්ටත් අනිත් අයටත් යහපත ඇති නොවන දේවල් හිත කිය කර කී දෙනෙක් ඉන්නවද? මේ වෙලාවේ මිය යන්න වෙන්ටිලේටර්ස් වල ඉන්න කී දෙනෙක් ඇද්ද? මේ තව ටිකකින් මිය යන්න සූදානමින් කී දෙනෙක් ඇද්ද? ඒ අය ඔක්කොටම මේ මොහොතේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා තව පිරිසක් මේ මොහොත ඉවරුණ ගමන් ක්ෂණය අහිමි වෙලා යනවා. හැබැයි අපි මේ වෙලාවේ ක්ෂණ සම්පත්තියේ ලැබපු අපි සිහි කරන්න තියෙන වටිනාම ධර්මයක් සිහි කරනවා. ඒ නිසා පින්නතුනි සතුටින් දැන් අපි මේ භාවනා මානසිකාරය ශ්‍රවණය කරමු. ඔබත් ඒ විදිහට හිතින් මෙනෙහි කරන්න. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. කයි ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයි ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්නතුනි, අනිත්‍ය භාවනාව ඔබ සිහි කරන්නට ඇති. ඉතින් ඔබට සිහි කරද්දී හිතට සතුටක් ආපු අය, අනේ මට පුළුවන් වුණා භාවනාව කරන්න කියලා හිතුණ අයත්, එහෙම හිත බැරි වෙලා මේ මගේ නිින්ද ගියපු අය ඉන්නවනම් ඒ හැමෝමත් මේ තමන් කරපු දේ ගැන සතුටු වෙන්නේ නැහැ. අපි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්, බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ කොච්චර කලාතුරකින්ද. එතකොට මේ මහා සාගරයට වඩා දන් දීලා මහා දුකක් විඳලා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ පාරමිතා පුරලා කල්ප ගානක්. ඒතරේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් සිහි කළා. ඒ වගේ මේ ධර්මයේ සිහි කළා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මේ ධර්මය පුරුදු කළා නේද මේ දුකෙන් නිදහස් වුනේ කියලා හිතේ ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් අද දවසේ මේ විදිහට ඔබ අනිත්‍ය භාවනාව සිහි කළා වගේම ඔබට යම් මොහොතක හිතට මේ පීඩාකාරී විතර්කයක් ආපු වෙලාවටත් මේ අනිත්‍ය සිහි කරන්න උත්සාහ කරන්න. එතකොට අනිත්‍ය සිහි කරද්දී ඔබට තේරෙවි. ඒ කියන්නේ අනිත්‍ය සිහි කරද්දී සිහි කරපු පමාවෙන් නැති වෙන්න ඕනේ කියලා හිතන්නේ. ඔබ හිතන්න දුක් පීඩාවක් ආවහම මේ දුක් පීඩාව කලින් තිබුණේ නැහැ හිතේ. දැන් තියෙනවා. එහෙනම් ඊළඟ මොහොතෙත් මේක නැති වෙලා යනවා. මොකද කලින් ඉස්සර තිබ්බ දුක් පීඩා දැන් නැහැ නේ හිතේ.
එහෙනම් මේ ස්වභාවය අනිත්‍යයි. ඒතකොට යමක් වෙනස් වෙලා යනවා නම් ඒක දුක් ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ඒකේ ඇල්ම පවත්තන එක සුදුසු ස්වභාවයක් නැහැ. ඒ දේ මම හෝ මගේ ආත්මය විදියට දකින්න දෙයක් නැහැ. ඉතින් මේ පීඩාව ඒකාන්තයෙන්ම අනිත්‍යයි කියලා නුවණ පවත්තන්න. ඒතර ඔබට යම් මොහොතකදී අනිත්‍ය වෙලා ගියාම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි සැබෑවටම මේවා හේතුන් නිසා තිබිලා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේ වගේ දුක් විඳින පීඩාකාරී ලෝකෙන් නිදහස් වෙන එකමයි හොඳ කියලා ඔබට අදහසක් ඇති වේවි. අද දවසේ උතුම් මේ භාවනා වැඩසටහන සඳහා දායකත්වය අරගෙන පින් රැස් කරගෙන තියෙන්නේ පින්වත් සචී ජයසූරිය මහත්මිය ඇතුළු නෙදර්ලන්ත දහම් පාසලේ පින්වත් දරුවන් විසින් රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩිත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ධර්මයේ හැසිරෙන්න පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. ඒ විශේෂයෙන්ම සචී ජයසූරිය මහත්මියට සහ නෙදර්ලන්ත දහම් පාසලේ දරුවන්ට සැලසේවා. දෙවියන්ටත් ධර්ම අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. කුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්නයිරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් නමින් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු සිටින යම්තා ඥාතීන් වෙද්දී සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට මේ පින් හේතුපකාර වේවා. නිරෝගී සම්පත් සැලසේවා. එම දරුවන්ගේ දෙමාපියන්ට හිත මිතුරන්ට නෙදර්ලන්ත භාවනා අසපුවට සම්බන්ධ සියලුම පින්වත් පිරිසට කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලුම පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ අයගේ සියලු දෙනාට නන්නයිරින් උදව් උපකාර කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස චිරජීවනයේ පිණිස සියලු කායික මානසික දුක් පීඩා දුරු වීම පිණිස ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනා සපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.